ලෝකේ උතුම්ම දානේ ධර්ම දානේ කියලා අහලා තියෙන අපි දහමම ගැන කතා කරපු තමා ගැන කතා නොකරපු උත්තරීතර වූ ලෞතර බුදු පියාණන් වහන්සේ අපි ගැන පතල කරුණාවෙන් අපි ගැන අනුකම්ප කරලා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා දේශනා කළ ශ්‍රී සද්ධර්මය මේ මොහොතේ අපි ශ්‍රවණය කරලා අපි අපිට අවංක වෙලා මේ සසර කතරින් ඈතර වෙන්න උත්සාහ කරන්න ධර්ම ශ්‍රවණය කරන්න මේ කාලය ගත කරන්න තීරණය කරා. ඒ පෙර පින් කරගෙන ලබාගත්තේ මහඟු අවස්ථාව මේ තප්පර ගාන ගන්න ඔබ කොපමණ දුක් විඳින්නට ඇද්ද? ඒ තප්පර ගාන ඔබට තිබුණට අනිත් අයට නැති හැටින් හිතන්න ඔබ අනිත් අයගෙන් වෙන් වූ විශේෂ පිරිසක්. ඒ මහා පින ලබාගෙන අපි දැනුත් උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ මේ ලෝකේ දැක්කේ. ඒ කියන්නේ ලෝකය කියන්නේ අපි දන්නවා බුදුන් වහන්සේ ලෝකය කිව්වේ බඹයක් පමණ කය ඇතුළත හටගන්න චිත්ත චෛතසික රූප කියන එහෙම නැත්නම් උපාදාන ස්කන්ධ කියන සංස්කාර ධර්ම කියන මෙන්න මේ ඔබේ සිතුවිලි පරපුරට. ඒකට තමයි බුදුහාමුදුරු ලෝකය කිව්වේ. ඒ ලෝකයේ බුදුහාමුදුරු දැක්කේ දුක විදියට. අපි කාටවත් දුකක් විදියට මේවා පේන්නේ නැහැ. සිද්ධිය වෙනකොට සිතුවිල්ල පහළ වෙනකොට ඒක දුකක් කියලා හිතාගන්න ඒ මොහොතේ අපිට ඉඩක් නැහැ. අපි මේ සිතුවිල්ලට නැමෙනවා. සිතුවිල්ලට ඇලෙනවා. අපිට හිතන දෙයට ඇලිලා අපි ඒ හිත එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපි කවුරුවත් මේක සිතුවිල්ලක් මේ සිතුවිල්ල දුකය මේක දුක සමග පැමිණෙන තණ්හාව මේ සිතුවිල්ලමයි මේ රූපෙමයි මේ අදහසමයි තණ්හාව මේ රූපය අසුරු කරොත් මට සිතුවිල්ලත් සමග පහළ වූ රාග දේශ මොහොය අසුරු වෙනවාය කියලා අහලා තිබුණත් අහපු දේ දකින්න එක්ක බැරුව ඇති සමහරට ඔබ දකින්නම ඇති මේ දෙකෙන් එකක ඇති සමහරට අහපු දේ නොතේරි ඇති සමහර විට අහපු දේ අවබෝධ වෙලා අවබෝධය තුල ඉඳගෙන දකින්නට උත්සාහ කරන පින්වත් පිරිසක් වෙන්නට ඇති ඔබ බුදුන් වහන්සේ මේ දුක කියලා කිව්වේ සියලු සංස්කාරය දුකයි කියලා කිව්වේ. අපි සංස්කාරයන කුමක්ද කියලා අවබෝධ කරගත්තට පස්සේ අපිටත් මේ සංස්කාරය දුක කියලා ඔප්පු වෙන්න ඕන. ඔප්පු නොවුනොත් අපි නිකන් වචන කියවන කෙනෙක් විතරයි. අන්නේ වචන කියවන සීමාවෙන් ඔබට ගිහිල්ලා බුදුන් වහන්සේ දකින්න කිව්වේ. පච්චත්තම් වේදිතබ්බ කිව්වේ ප්‍රත්‍යක්ෂෙන්. මේ ප්‍රත්‍ය නුවණින් දැකලා මේ සිද්ධිය නුවණින් දැකලා ඔබේ සිතුවිල්ල නුවණින් දැකලා එහි තියෙන ඇත්ත ස්වභාවය අනිත්‍ය බව ඇති වෙන තැනම නැති වෙන බව. ඇති උදේ ඇති වූ මොහොතේම නැති වෙන බව. ඒකයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය බව. ඒක නොදැනගත්තොත් මේ රූප මේ අදහසට ඇලුනොත් ඇලීම නිසා නැවතද ඒ අදහසම එම හැඩෙන් හෝ වෙනත් හැඩයකින් වෙන අරමුණකින් නැවත පහළ වෙන බව. ඇසුරු කරන තාක් අවිද්‍යාව තියෙන තාක් හඳුනා නොගන්න තාක් මේ අදහස නොනවති දිගට පහළ වෙන බව. පහළ වෙන තාක් ඇසුරු වෙන බව. ඔබ තුලින් ඔප්පු කරගන්න ඕන. ඔබ මේක දුක කියලා ඔබ හඳුනගත්ත ගමන් මේ පහළ වීම නතර වෙන බව ඔබ ඔප්පු කරගන්න ඕන. දුක කියලා දැක්ක ගමන් ඔබට ඊළඟට ඔප්පු කරගන්න තියෙන්නේ මේ එකක්වත් මම වෙන්නේ කොහොමද? මගේ දෙයක් වෙන්නේ කොහොමද? මගේ ආත්මයක් වෙන්නේ කොහොමද කියලායි ඔබ ඔප්පු කරගන්න ඕන. සැකෙවෙන් කිව්වොත් සරලව කිව්වොත් කෙටියෙන්ම කිව්වොත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ සංස්කාරයක තියෙන උත්තරීතර ලක්ෂණ අපිට හම්බ නොවුණු ජීවිතය තුළ සත්‍ය වශයෙන් මේක තිබුණත් අවබෝධ නොවුණු දකින්නත් අමාරු නොදැක්කොත් අපි සසරට වැටෙන මේ උත්තරීතර ලක්ෂණ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන මේ ලක්ෂණ තුන අපි ජීවිතය තුළ හැම මොහොතකම සිද්ධ වෙන හැම සිතුවිල්ලකින්ම හැම උපාදානස්කන්ධයකින්ම හැම සංස්කාරයකින්ම මේ බුද්ධ වචන අපේ වචන සිතුවිල්ල බුද්ධ වචනය සිතුවිල්ලට කියන්නේ උපාදානස්කන්ධය. තවත් විදිහකින් කිව්වොත් මමයි කියන ගන්න තැන තියෙන්නේ සිත කය වචනයක් ඒකයි සංස්කාර කිව්වේ. ඒවා අනිත්‍යයි. හැදෙන තැනම නැති වෙන ඔබ එක අකුරක් කියන්න හිතක් ඕන. අකුරක් කියන්න කය පහවිච්ච වෙන්න ඕන. අකුරක් කියන්න අකුර කියන අකුර යන වචනයක් ඒක කියන හැකියාව වෙන්න ඕන. මේ තුන එකතු කරලා ගත්තම ඔබ අයන්න කියනකොටම අයන්න කියලා ඉවර වෙනවා. අයන්න කියන්නේ සිත කය වචනේ තුනක් සකස් වෙනවා. ඒතර අයන්න කියන මොහොතේම ඒ සිත කය වචනය කියලා ඉවර වෙනවා කියන්නේ නිරුද්ධ වෙනවා. නිරුද්ධුනේ මොනවද හටගත්ත දේ? මොනවද හටගත්තේ අයන්න කියන தත්වය. අයන්න කියන අකුර ප්‍රකාශ කරන தත්වය ඔබ තුල හටගත්තා. ඒක තමයි සංස්කාර කියන්නේ. මේ සංස්කාරය හටගත්තා. හටගත්ත දේ කියවෙනවා. කියවිලි ඉවර වෙනවා. එහෙනම් අනිත්‍ය වෙනවා.
කොච්චර වෙලාවකින්ද කියනකොටම ඉවරයි. කියන සැනේම ඉවරයි. අපිට මේ ගැන ඉස්සෙල්ලා අපි සැකෙමින් අවබෝධ කරගන්න ඕන අනිත්‍යයි කියන. එහෙනම් ඔබට කාටවත් බනින්න බෑ ඉවර නොවේ. කාට හරි ඔබ බනින්න පුළුවන්. මේ වචනයක් කියලා ගත්තොත් මේ මිනිහා බూరుවා කිව්වොත් කියලා ඉවර වෙනවා. මේ කියන වචනේ අනිත්‍යයි. මේ සංස්කාරයක අනිත්‍යයි. ඔබ අනිත්‍යයි කියලා නොදැක්කොත් නැවත මේ වචනේ පහළ වෙනවා. ඒ විදියට වෙන්නත් පුළුවන්, වෙන ආකාරයකට වෙන්නත් පුළුවන්. නතසෝනතාඤ්ඤ. ඒක ඒ විදියට හෝ වෙන ආකාරයකට අනිවාර්යෙන් පහළ වෙනවා. මේ ගැනයි අපි නොදන්නේ. මේ ගැන දැනගන්න ක්‍රමයක් නෑ ධර්ම ශ්‍රවණය නොකරන කාටවත්. ධර්ම ශ්‍රවණය කරාම මේ ගැන දැනීම ලැබෙනවා. ලැබුණු දැනීම අපිට පේනවා. දැනීම පේන එකට කියවයි පච්චත්තම් වේදිතබ්බ කියලා ප්‍රත්‍යක්ෂ ඥානය කියනවා. එතකොට අපිට පේන්නේ මේක අනිත්‍ය වෙන හැටි. මේ මිනිහා බూరుවා. මේ අනිත්‍ය වුණා. මොනවද අනිත්‍ය වුනේ? හටගත්තු සංස්කාර ධර්ම. මොනවද? සිත කය වචනේ. ඒක කියන්න 15 සිත කය වචනයක් හටගත්තා. ඒවා අනිත්‍ය වුණා. ඒ සිත කය වචනේ මමද මගේද මගේ ආත්මයක්ද? නෑ. යමක් අනිත්‍ය නම් ඒකට මම කියනවා. මගේ කියනවා. මගේ ආත්මයක් කියනවා. නැත කියලා පහළ වෙන්න ඕන නුවණ ඔබ තුල. ඒක දුක කියලා ඒක ඇසුරු කරොත් ඔබ නැවත භවයට වැටෙනවාමයි. මේක අත්හරිනතුරු අවබෝධ වෙනතුරු මේක නතර වෙන්නේ නැත කියලා ඔබ විසින් අවබෝධ කරගන්න ඕන. ඒ තාක් ඔබ සසරින් ගැලවෙන්නේ නැත. මේක අවබෝධ කරගත්තම අත්හැරෙන්නේ ඉබේ. අත්හැරෙනකොට ඒ සිතුවිල්ලත් සමග පහළ වූ රාග දේශ මොහ ඇද්ද තිබේද ඒවා ඒ අත්හැරීමත් සමග ඒ කෙලෙසුත් අත්හැරෙනවා. කෙලෙස් පහළ වීමත් සමග සිත අපිරිසිදු වෙනවා, වේගවත් වෙනවා, පීඩාවටපත් වෙනවා, අසහනයටපත් වෙනවා, විකෘතියටපත් වෙනවා. ඒ අවබෝධයෙන් දකින මොහොතේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. දකිනකොටම අනිත්‍ය වීම කොහොමත් අපි කියන දෙයක් නෙවෙයි, කිව්වම වෙන එකක් නෙවෙයි, සිද්ධිය ධර්මතාවක්. යංකින්චි සමුදය ධම්මං එන සමුදය ධර්මතාවක්. සබ්බන්තං නිරෝධ ධම්මං නිරෝධයක් ධර්මතාවක්. සමුදයක් ධර්මතාවක්. සමුදය කියන්නේ ඉපදීම, පහළ වීම ධර්මතාවක්, නිරෝධය ධර්මතාවක්. යංකින්චි සමුදය ධම්මං සමුදය ධර්මයෝ සමුදය ධර්මතාව සබ්බන්තං නිරෝධ ධම්මං නිරෝධ වෙන ධර්මතාවක්. මේක ඔබ දකින්න තුරු ඔබ සසරෙන් ගැලවෙන්නේ නැහැ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ මම මේ කොටස ගත්තේ යංකින්චි සමුදය ධම්ම. යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේසු වායං සරතනම් පණීත. සතන සූත්‍රය ඔය ටික ඔය විදිහට කියනවා. ඔබට දැන් ඔප්පු වෙන්න ඕනේ නම් මේ සංස්කාරය අනිත්‍යයි. මොන සංස්කාරද අනිත්‍ය? ඔබ තුල සකස් වූ ඒවා. ඔබ කොච්චර බාහිර අනිත්‍යයි කියවන් නිවන් දකින්නේ. බුදුන් වහන්සේ දේශනා කරේ අජ්ජත්ත්‍ය අනිත්‍ය භාවය. ආධ්‍යාත්මික රූපය තුල ඇතුළාන්තේ හට ගන්න දේ අනිත්‍යයි කියලා දකින්න එකට කිව්වේ විදර්ශනා ඥානය. නිවන් මඟ. සංසාර කතරෙන් එතර වෙන පාර. බාහිරේ කොපමණ අනිත්‍යයි කියලා ඔබ දැක්කත් ඔබට පොඩි ත්‍රිල් එකක් හම්බ වෙයි. ඇත්ත. පොඩි ජොලියක් හම්බ වෙයි. ජොලිය නිසා ඔබ වැටෙන්නේ භවයට. ඔබ පොඩ්ඩක්වත් ඇතුළාන්තේ අනිත්‍ය නොදකින්න තාක් අන්ධ බාල ප්‍රත්‍යක්ෂණ කිව්වන්නේ යාට. ඒ අපි එහෙම අවබෝධ කරගත්ත කෙනෙක් මේ සියලු දේවල් අනිත්‍යයි. මට නම් පේන්නේ නැහැ ආකාශය අනිත්‍ය වෙනවා. කොච්චර හිතුවත් ආකාශය පේනවා. ඒක අනිත්‍යක් මට පේන්නේ නැහැ. මේ අවකාශ ධාතුවේ මේ එතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර ප්‍රමාණය අනිත්‍යක් මට කවදාවත් පේන්නේ නැහැ. ඒක කොච්චර දැක්කත් මම නිවන් දකින්නේ. මට මාවන පෙනෙන තාක් නිවන මංගිනේ ඈත් වෙලා. මේ වර්ණ රට සූර්යාගෙන් නිකුත් වෙන ආලෝකය මම ඉන්නකම් මට අනිත්‍ය වෙලා නැහැ. මට පේන්නේ. සූර්ය මට නෙපුණේ පෘථුවිය කැරකීමක් නිසා. නමුත් මං පෘථුවියෙන් ඉවතට ගිහිල්ලා බලමු සදාතනික සූර්යය තියෙනවා. ඒව අනිත්‍යයක් වගේ. ඒව දැක්ක කියලා ඔබට ඇති වැඩි මොකක්ද? ඔබ අනිත්‍ය ගැන හිතන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති පවත්ති තේච පන භගවතා ධම්මචක්කේ බුම්මාදේව. ධම්ම සැන ඔයයි. ධම්මචක්කපද සූත්‍රයෙන් මම මේ කොටස ගන්න ඔබ තේරුම් ගන්න අදවත්. පවත්ති තේච පන භගවතා. පන කියන්නේ පිහිටවා ගත්තොත් අන්න එහෙම සමුදය ධර්ම අනිත්‍ය වෙනවා කියලා. සය ධම්ම සමුදය ධම්ම වය ධම්ම කියලා තේරුම් ගත්තොත්. පන භගවතා ධම්මචක්කේ. අන්න ධම්මචක්ක දහම දැක්කා වෙනවා. මොකක්ද දැක්කොත්ද? සංස්කාර ධර්ම අනිත්‍ය වෙනවා කියලා දැක්කා. නිකන් කිව්වොත් නෙවෙයි දැක්කොත් ප්‍රත්‍යක්ෂෙන් දැක්කා. හරිද? පවත්ති තේච පන භගවතා ධම්මචක්කේ බුම්මා මේ භූමිය. දේවා ආනුසස්. ඒ දකින්න කෙනාගේ මේ භූමිය කියන්නේ ඔබේ විඥානයේ ජීවත් වෙන මේ කය තමයි ඔබට භූමිය වෙන්නේ. ඔබට පරිසරය වෙන්නේ මේ කය.
විඥාණයට සිතුවිල්ලට මේ කය තමයි පරිසරය. විඥාණය පවතින්නේ මේ කයත් මුල් කොට. මෙතනින් මේ කය මැරෙනකොට කයේ පරමාවශ ඉවර වෙනකොට මේ විඥාණය වෙන තැනකට යනවා. විඥාණය ඉවර වෙන්නේ නැහැ. අපි මේ தත්ත්වය තේරුම් ගන්න තුරු. විඥාණය ඊළඟ තැන ගිහිල්ලා නැවත ප්‍රතිසන්දි වෙලා ප්‍රේතයෙකුගෙන් හරි යකෙකුගේ ඇඟේ හරි ගෙබ්බෙකුගේ ගැරණියෙකුගේ රිලවෙකුගේ මොකෙකුගේ හරි මේ කය නැවත ප්‍රතිසන්දි වෙනවා. ප්‍රතිසන්දි වුණා කියන්නේ මේ විකෘතිය ප්‍රකාශ වෙන්න මේ විකෘතිය නිසා විඳවන්න දඬුවම වශයෙන් වෙනත් තැනක ඔබ පහළ වෙනවා. හැබැයි ඔබට දැනෙනේව පොඩ්ඩක් අයින් වෙන්නේ නැහැ. ඔබ දැනෙන්නේ දැනුත් දැනෙනවා ඒ වෙලාවෙත් දැනෙන එක එහෙමයි. ඔබ වෙනස් වුනේ කය විතරයි දැනීම අයින් වෙන්නේ නැහැ. ඔබ මොනතරම් අසරු නැද්ද? ඔබ නිදා ගන්නකොට හීනයක් දැක්කම බය වෙනකොට ඔබ මම හීන දැක්කා කියලාද බය වෙන්නේ? හීනෙන් හොඳට උඩ පැනලා බය වෙන්නේ. විඥාන ධාතුවට මේ කයක් අදාළද බලන්න එතන මම ඔප්පු කරන්නේ ඒක. ඔබට තේරෙයිද නැද්ද මන් දන්නේ නැහැ. විඥානේ ලස්සන මේ හිත හීන දැකලා බය වෙනවා. කය කිසිම සම්බන්ධයක් නැහැ නේ. හොඳ ඔබ දැන් බලන්න කෙනෙක් දැක්කම ඔබ බය වෙන්න මේ කය සම්බන්ධද? අර මිනිහ මට ගහයිද කියලා බය වෙන්නේ මේ කය සම්බන්ධයක් තියෙද? මේ ටික තේරුම් ගන්න අමාරුයි. ඔතන අභිධර්මයේ මම කියන්නේ ඔතෙන්ට. හරි අමාරුයි ඔය ටික. තේරුම් ගත්තොත් තේරුම් ගත්තමයි ආයි. මම කියන්නේ ගලේ කෙටු අකුරුත් දිය වෙයි කාලෙකට. මේක දිය වෙන්නේ. ඔබ හිතට බලන්න කෙනෙක් දකින්නකොට අසවල හතුර කියලා දැක්කාම ඔබ කය සම්බන්ධයක් නැහැ පොඩ්ඩක්. ඔබේ විඥාන ධාතුව මේක අල්ලනකොටම කය මේකට සම්බන්ධ සහායට එනවා විතරයි. විඥානෙට මේ කය සහායට එනවා විතරයි. විඥානෙ මෙතනින් ඒකනේ කය අතහැරලා ඊළඟ තැනට යන්න පුළුවන් වෙන්නේ. කය කිසිම වැඩක් නැති නිසා. මේක සිද්ධ වෙනකන් ඔබ දැනෙන බව ඔබ එතෙන්ට ගිහිල්ලා පහළ වෙනවා. මෙතනත් දැන් දැනෙන බව පහළ වුණා. මේ නිකන් ඉදි මතක් වෙන කොරෝනා. දැන් කොරෝනා ළඟ ඉඳිනවා. කොරෝනා නිසා විඳවන්නේ හිත කය වචනේද? කොරෝනා ගැන දුකක් ඇවිල්ලාද? අසහනයක් ඇවිල්ලාද? අසහනේ කයට දැනෙනවා, සිතට දැනෙනවා. නැද්ද? මේ ටික ඔප්පු කරගන්නවා. ඇත්තට මේ ටික දැක්කොත් තේරුණොත් ඔබට අමුතුවෙන් නිවන් දකින්න කියලා දෙන්නේ මෙතනයි ශුන්්‍යත චේතෝ විමුක්ති ඥානය කියන්නේ. මෙතන විඳින්නේ කවුද? විඳින එක පහළ වෙන ධර්මතාවක් විතරයි. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් ඉවර වුණාම නිරෝධය ඉවරයි නේද? අසවලා මට බැන්නා. සිතුවිල්ල තිබුණමනේ මට අසහනේ නේ. සිතුවිල්ල ඉවරුණාවක් තියනවද අසහනේ? දැකලා තියෙනව නැති වෙන හැටි. දකින්න. එන සිතුවිල්ල නේද දුක කියන්නේ. සිතුවිල්ල අපි එතනින් ගනිමු. සිතුවිල්ල උපාදානස්කන්ධේ දුකයි. උපාදානස්කන්ධය නිසා රාගය ද්වේෂය පහළ වෙනවා. ද්වේෂය ආවම ද්වේෂය තියෙන නිසා ද්වේෂයට අපි ඇලෙන නිසා අපි නොදන්නකම නිසා අවිද්‍යාව මේකට ඇලෙනකොට නැවත වෙන ආකාරයකින් හෝ ඒ ආකාරයෙන් නැවතද අර සංකල්පේ කොච්චර අපිට හති වැටෙනකම් එනවා. මේ හිත විසින් මේක ප්‍රතික්ෂේප කරනවා අපේ උදව්වෙන් තොරව. එතකම් මේක එනවා. අපේ උදව්වෙන් තොරව ප්‍රතික්ෂේප කරන අපිට අයිති නෑ. ඒක ධර්මතාවක්. ඒකට කියන්නේ ධර්මතාවල්. යම් දවසක අපි මේක දැක්ක දවසටයි අන්න අපි ගැලවුණා වෙන්නේ. මේ සියල්ලකින් මිදෙන කෙනෙක් පහළ වෙන්නේ එදාට. මේ කෙනා යනෝ සක්කාය දිට්ඨිය නොවේ. හොඳට පටලවා ගන්න නම් එපා. මිදෙන කෙනා කියන්නේ සක්කාය දිට්ඨිය නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ අවිද්‍යාවෙන් රූප ඇසුරු කිරීමට කියන නම. නොදන්න කමෙන් උපදින සංකල්පය ඇසුරටයි සක්කාය දිට්ඨිය කියන්නේ. තේරෙනවද? නොදන්න කමින් ඔබට එන සංකල්පය ඇසුරට කියන්නේ සක්කාය දිට්ඨිය. පංච උපාදානස්කන්ධය ඇසුරට කියන නම. ඔබ පංච උපාදානස්කන්ධය දුකයි කියලා තේරුම් ගන්න තැන සක්කාය දිට්ඨිය නෑ. ඒක තේරුම් කරලා දෙන්න තමයි මම ගැන ඔතන කියන්නේ. ඔතන කියන මම මේ සසර යන මම නෙවි. තේරුම් කරලා දෙන්න ගන්න වචනයක් විතරයි. ඒ නිසා පටලවා ගන්න එපා. දැන් ඔබට අසවලා මට මෙහෙම කර කෙනා කියලා ඔබේ අල්ලපු ගෙදර කවුරු හරි අතුරෙක් පවුලේ සහෝදරයෙක් හරි තරහකාරයෙක් මතක් මේ මිනිහා කොච්චර කිව්වත් හැදෙන්නේ නැති මිනිහා. දැන් ඔබට අසහනය කියලා ආවේ කවුද? එයා දාවේ සංකල්පයක්. ඔබ අසවලා කියලා හිතනකම් මේ අසහනේ දුර වෙනවද? නෑ දුර වෙන්නේ නෑ. ඔය ටික ඔබ තේරුම් ගන්න තියෙන දෙයක්. ඔබ මේක සිතුවිල්ලක් කියලා හිතනකොට මොනවද දුරුනේ? සම්පූර්ණ අසහනෙ වෙයි. කරලා බලන්නකෝ මෙච්චර සරල දහමක් කවුද දේශනා කරේ? බුදුන් වහන්සේ අර කවුද කරන්නේ? කාටවත් බෑ කියන්නේ. ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ අර මේව කවුරුවත් කියලා නැහැ. නේද? පස්සක දවස් අවුරුදු 60 70ක් භාවනා කරා මේව දන්නවද? නිගණ්ඨනාථ පුත්තලා නිරුවතින් හිටියා.
කටුවට ඇවිද්දා. ගල්තල මත රත් වෙච්ච ගල්තල පරණ පව් ගෙවන්න අලුත් පව් නොකරන්න කියලා හිටියා. මේවා දන්නවද? මෙලෝදියක් දන්නේ නැහැ. එහෙනම් කල්පයක් ජීවත් වුණත් බුදුහාමුදුරගේ එක වචනයක් නොදැන වැඩක් නැහැ කියලා කිව්වා. ඒක මහා මෝඩකමක්. මේ තප්පරයක් ඔබ දහම අල්ලගන්න. ඔබට දැන් හිතට එන්න පුළුවන් ඔබ උදව් කරලා ඔබට නොසලකා හරින කෙනෙක් මතකෙට. ඔබ ඔහු ගැන හිතනකොට ඔබට ආවේ සහනයද අසහනයද? හොඳයි මං අහනවා අසහනය කියලා තියෙන්නේ මොකක්ද? දැන් ඔබේ හිතට උත්තරේ නැහැ. අසහනය කියලා තියෙන්නේ මොකක්ද? ඔහු මතක් වේ. මතක් වීම කියන්නේ මොකක්ද? සිතුවිල්ල. ඔබ සිතුවිල්ලක් කියලා නොදැක්කොත් අසහනය කියලා තියෙන්නේ පුජ්‍යලේ. අන්න ඒ පුජ්‍යලේ අනුසක්කාය දිට්ඨිය. තව පැත්තකින් ගත්තම රූපකාමය. තව පැත්තකින් ගත්තම රූප තණ්හාව. ඒ රූපෙට තණ්හාව වීම වෙන තණ්හාව පහළ වෙලා. ඔබ බැඳිනා. මොකටද රූපෙට බැඳිනා? රූපෙට කාම වෙලා. කාමේ පහළ වෙලා. ඔබ එහෙම පහළ වුණොත් ඔබ දන්නවද ශනේම් පහළ රූපෙත් මට උදව් නොකරන කෙනා කියනකොට සංඛාරය නිරුද්ධ වුණාට නැවත රූපේ පහළ වෙනවා. මොකද අරකට ඇලීමයි නොපෙනෙන එකයි තියෙන තාක් නැවතේ සංඛාරය. ඒ ආකාරයෙන් හෝ වෙන අරමුණක් සහිතව වෙන නමකින් පහළ වෙනවාමයි. ඒක තමයි නූපන් අකුසල් උපදිනවා කියන්නේ අවිද්‍යාව සහිත ප්‍රත්‍යඥයට. පච්චාවන්තයන්ට ඒ සිතුවිල්ලක් කියලා හිතනකොට මොනම ක්‍රමයකටවත් නැවත ඒකෙන්නේ නැති නිසායි නූපන් අකුසල් නූපදිනවා කියන්නේ සංසාර චක්‍රේ. සතර සම්‍යක් ප්‍රදාන වීර කියන්නේ සම්මා වායාම කියන්නේ ඔන්න ඔය දේ ඔබ තුල ජීවමානව දකින්න ඔබට පුළුවන් වෙනවා යම් දවසක මේ දහම් මැස පහළ වූ දවසට ඔබට මේක ඔප්පු කරගන්න පුළුවන් දේ ඔබ මේ දකින්න දේ භාවිතා කරොත් ඔබ නිවන් දකින්න ගත වෙන්නේ ඇසුරු සෙනකයි. නිවන කියන්නේ මෙහෙම කරාම මාව නිවෙනවා. මෙහෙම නිවි ඉන්නකොට නැවත රාග දේශ මොහොසයි සිත් එන එක නැවතුණු තනයි රහතන් වහන්සේ පහළ වෙන්නේ. ඒ පහළ වෙන්න පටන් ගන්න නිවනින්. නිවනවා කියන්නේ නිවා ගන්න එක. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න පැතිරෙන්න නොදී සීමා කරන සෝවාන් කෙනා. ඒ සීමා කරපු එක ස්ථිර වෙනවා අනාගාමි ඵලයේදී. ඊට පස්සේ ඔහු එකපාරට කෙනා මතක් වුණාට ඇසුරු වෙන්න සිතේ සකස් වීම නැහැ. ඒක ඇසුරු වෙන්න සකස් වෙන වෙනුවට එය පෙනෙන සකස් වීමක් වෙන්නේ. එම නිසා එනකොටම පෙනීමයි දෙකම එකට එනවා. එයාට සියලු සමුදය ධර්මය නිරුද්ධ වෙනව පේනවා. ඕකට නමක් තමයි උදයවය ඥානය කියන්නේ. ඒක තමයි බංග ඥානය කියන්නේ. තවත් පැත්තකින් විග්‍රහ කරොත් ඇති වෙන දේ නැති වෙනවා. එයා මේ ආදීන වශයෙන් මේක දැක්ක විපාක වශයෙන් දැකීමයි ආදීනව ඥානය කියන්නේ. මේක මහා කර්ම විපාකයක් කියලා දකින්න එක මුංචිතු කම්මිතා ඥාන කියන්නේ. මහා සංසාර ගමනක් ඔහු නිමා කරා කියන එකයි මේ දැකීමට කියන්නේ. මම අද දවල් දේශනෙත් ඔබට කරා එක්තරා දෙවියෙක් සංඝ රත්නයට කිව්වේ නුනුවණින් මෙනෙහි කිරීම. නුනුවණ කියලා කියන එක ඔබ තේරුම් ගන්න. නුවණයි නුනුවණයි කියන්නේ වචන දෙකක්. නුනුවණ කියන්නේ උපන් රූපෙට ඇලෙන එක. රූපෙ දිගේ යන එක. එහෙම නැත්නම් රූපයක් ඇසුරු කරන එක භාවනා ක්‍රමයක් කරන එක. නුවණ කියන්නේ සංස්කාර ධර්මයක් විදියට දුකක් විදියට චතුරාර්ය සත්‍ය ඥාණය භාවිතා කිරීම. නුවණින් මෙනෙහි කිරීම. මේ දුක පහළ. අම්මා මතක් වුණු දියණිය ගෙබ්බෙක් වෙන්නේ උපන් රූපය ඇසුරු කර නිසා නම් උපන් රූපය ඇසුරු කිරීම කියන්නේ නැවත උපදින හේතුව නම් ඔබ හිතට එන සිතුවිල්ල ඇසුරු කරනවා නම් නොපෙනීමට කියන අවිද්‍යාව ඇසුරු කරනවා නම් නැවත මේ භවයේ උපදිනවාමයි. ඉපදුනොත් මේ වගේ නැවත ඔබට හම්බෙන්නේ නැහැ. මේ වගේ උතුම් පරිසරයක් හම්බෙන්නේ නැහැ. මේ වගේ සද්ධර්මයක් අහන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ නිදහස් ශාන්ත පරිසරයක් මේ බලන්න දහම දුරනකොට කොච්චර නිවලද? සතෙක් කෑ ගහනවා. කොච්චර නිර්මල දහමට දෙවියෝ මහා පුදුම පරිසරයක් මවලනේ. ඔබ දන්නවද ඔබ නිවුණු දවසට මේ වගේමයි ඔබට පරිසරය සදාතනික නිවිලා. ඔබ නිවුණා නම් පරිසරය නිවෙනවා. ඔබ ගිනි ගත්තා නම් පරිසරය ගිනි ගන්නවා. ලෝසක ඉන්නකොට පරිසරය ගිනි ගත්තා. සීවලි මහරහතන් වහන්සේ පහළ වෙනකොට පරිසරය සස්ත්‍රීක වුණා. බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට පරිසරය නිවුණා. අඟුලිමාල නිවුණම පරිසරය නිවුණා. එහෙනම් ඔබ නිවෙනකොට ඔබට මේ පරිසරය සදාතනිකයි. සත්‍යයි ඒක. ඒ ගැන සත්‍යයි මට. මම දන්නවා ඔබට සත්‍ය වෙයි. ඒතර ඔබ කරන්න ඕන නිවන්න කියලා මොකක්ද? මම ගිනි ගන්නේ මොකෙන්ද? මං අසංවර වෙන්නේ මොකක් ඇසුරු කරනවද? එළිය කෙනා ඇසුරු කරනවද මගේ අරමුණ ඇසුරු කරනවද? එළිය කෙනා ඇහැ පිව්වම පේන්නේ නැහැ.
ඇහැ ඇරියම පේන කෙනා පෙනුනම නම් මං ගිනි ගන්නේ. එයා දිහා බලලා ඇහැ පියන්න. දැන් ගිනි ගන්න විදියක් නැහැ. ඔබ මතක තියන්න එහෙනම් දැනුත් මං ගිනි ගන්නවා නම් මගේ හිතේ සංකල්පෙන් මං ගිනි ගන්නේ රූපෙන් නෙවි එළී රූපේ ආයතනයක් විතරයි. එළී රූපේ ඇසත් එක්ක ගැටෙනකොට අතීත කර්මයේ පරණ මතකේ උපදින එකට රූපණේ කියන්නේ රූප උත්පාදනය කියන්නේ ඒ රූපේ පහළ වීම කියන්නේ සංඛාරය කියන්නේ ඔක්කොම ඒ ටිකට ඔබ දන්නවා බුද්ධ වචනෙට රූපණේ කියලා වචනයක් භාවිතා වෙනවා පිරිත්වල රූප උත්පාදනය කියලා වචනයක් භාවිතා වෙනවා බුදුදහමේ මේ දෙකෙන්ම කියන්නේ රූපේ උත්පාදනය වෙන එක මොන රූපේද අතීත කර්මය චේතනාව කියන්නේ කර්මය චේතනාව කියන්නේ සංකල්පයට තව නමක් සංකල්පය ඇසුරු වෙන එකට කිව්ව චේතනාව ආපු අදහස ඇසුරු වෙන එකට කිව්ව සංකල්පය ඇසුරු වීමට කිව්ව චේතනාව සංකල්පය ඇසුරු නොවන එකට කිව්ව චේතෝ විමුක්තිය ඒ නුවණින් දැකලා මේක දුක කියලා දකිනකොට ඒක ඇසුරු නොවන එකට කිව්වා චේතෝ විමුක්තිය විමුක්තිය කියන්නේ නිවන ඒකකොට නිවන බව ඔබට දකින්න පුළුවන් නිවෙන්න ඔබ නිවන කෙරෙහි නැමෙනවා ඒකත් ධර්මතාවක් හිත සැහැල්ලු වෙනවා කය දැනෙන්නේ කය පුදුමාකාර විදියට කය නිවෙනවා පුදුම විදියට කය තැන්පත් වෙනවා සිත පුදුම විදියට නිවෙනවා වචන මොනතරම් සංවර වෙනවද ඔබට පෙනෙයි මේවා භාවිතා කරොත් ඔබ අසංවර කරේ ඔබට හොරා ඔබට හොරෙන් ඔබ අසංවර වුණේ ඔබට නොදැනෙන්න ඔබ අසංවර භාවයටපත් වුණේ ඔබේ අසංවර භාවය ඔබ තුල ක්‍රියාත්මක වුණේ ඔබේ මොනතරම් බලයක් තිබුණත් බල සිඳගෙන මේ අසංවරකම ඔබේ ජීවමාන වුණා. ඔබට ද්වේෂය ආවේ ඔබට හොරා. ඔබ දන්නේ නැහැ මට ද්වේෂය ඇවිල්ලා කියලා. ඔබට ප්‍රශ්නේ අරමිනි ආතුර කියලා. හැබැයි ඔබ දන්නේ නැහැ ද්වේෂය ඇවිල්ලා. හැබැයි ඔබ අරමිනි ආතුර කියලා ඔබ ඔහුට බණි බැන්නට ඔබ නිවෙන්නේ. බණින්න ඔබ ගිනි ගන්න. ජීවිතෙන් දකින්න මොනතරම් සත්‍යද අපිට බැරිකම නෙමෙයි තියෙන්නේ. අපිට බැරිකම කවදා හරි පුළුවන් කාර්කම් බවට පත් වෙන්නේ මෙහෙම අහගෙන යනකොට. අහන දේ කන පුරුදු කරගන්නවා. සිත පුරුදු කරගන්නවා. මේක සිතෙන් දකිනකොට සිත ආස කරන ඒ දෙයට. එතනක් තියෙනවා. ධම්මකාමෝ භවං හෝති. නේද? මේ දහමත් අපි හිතෙන් අල්ල ගන්නවා. හැබැයි දහම අල්ලගත්තට දහම කියන එක පවතින දෙයක් නෙවෙයි. දහමෙන් කරන්නේ කෙලෙස් පෙන්වන එක විතර නිසා. දහම කෙලෙසයක් වෙන්නේ නැති නිසා. දහමට කාමුඩු ගම භවයේ අවසන් වෙනවා. භවං හෝති. ධම්මදේශී පරාභව නැතිනම් අපි භවයට වැටෙනවා. එනිසා ඔබට පුළුවන් වුණොත් යම් කිසි විදියක අදින් පස්සේ මේ දැන් මේ මොහොතෙන් පස්සේ හිතට එන්න පුළුවන් විවිධ සංකල්ප. ලෝකයේ හතුරු විදියට පේන ලෝකයේ හැඩ විදියට පේන්න පුළුවන්. මේ තමයි ඔබේ රාග දේශ එන හැටි. ඔබ ඒ දෙක නොදකින එක මෝහය. ඒ දෙකේ යටත් වී හැසිරෙන එක මෝහය. તો රාගයේ ද්වේෂය හඳුනගත්ත කෙනා ඒක මගේ සිතමයි. ඒ මගේ රූපෙමයි. මගේ හිතේ පහළ රූපෙමයි. එන රූපේ ගින්නක්මයි. රූපේ මට අනර්ථයමයි. අසුභයක්මයි විපාකයක්මයි කියලා හිතුවොත් එයා එතෙන්දිම නිවෙනවා. තැන්පත් වීමක් සිද්ධ වෙනවා. එයාට දැනෙනවා අනේ මන් නිවුණා. අන්න එයාට බුදුහාමුදුරුවෝ මතක් සිහියට එනවා. මම නිවන ඔබ වහන්සේ නිසා යන්න බුද්ධං සරණං ගච්ඡාමි වෙන හැටි. බුදුහාමුදුරන්ට ඔහු අසම සම පූජාවක් තියෙන හැටි. මම බුදුහාමුදුරු නිසා නිවුණා. මම මේ දහම නිසා නිවුණා. දහම නැත්තම් මම නිවෙන්නේ නැහැ. එහෙනම් මම නිවෙන්න ලැබුණු මට දානේ ධර්ම දානේ. ධර්ම දානේ ආනිසංසය තමයි මා නිවිච්ච එක. දැන් මට නිවෙන්න කියන්න තමයි බුදුන් වහන්සේ පහළ වුණේ. මට එහෙම දේශනා කරන්නයි උන්වහන්සේ පහළ වුණේ. මම එහෙනම් කීකරු ගෝලේ. මම බුදුහාමුදුරුට කීකරු වුණා. දැන් මම බුදුහාමුදුරු සරණ ගියා කියලා ඔබට තේරෙයි. ඔබ එක සිතක් නිවාගත්ත දවසට එක සිතකින් නිවන අවබෝධ කරගත්ත දවසට ඔබට තේරෙයි මම නිවුණා. මම මෙහෙම නිවන්න උන්වහන්සේ කොච්චරනම් මාංශ වෙන්නේ නැද්ද කියලා අන්න බුදු ගුණ ඔබ තුල බුදුහාමුදුරුගේ රූප ශ්‍රීය නිකලෙස් සිතේ ඔබේ නිකලෙස් වූ මොහොතේ බුදුහාමුදුරු විරාජමාන ඒක තමයි බුද්ධ සරණං ගච්ඡාමි වෙන කෙනෙකුට වෙන්නේ බුදුහාමුදුරුව දැක්කට කෙලෙස් උපදින්නේ නැහැ නිකලෙස් සිතකින් දැක්කට පස්සේ ඔබට බුදුහාමුදුරු කියන්නේ හිතේ රජ කරන සද්ධර්මය යෝ ධම්මං පස්සති සෝමං පස්සති ධම්ම දකිනකොට මාව පේන ක්‍රමේ එතකොට ඔබ මේ හේතු නිසා හටගන්න සංස්කාර ධර්මය දැක්කේ හේතු යෝ ධම්ම යෝ පටිච්චසමුප්පාදයන් පස්සති සෝ ධම්මං පස්සති යමෙක් හේතු ඵලයක් අවබෝධ කරගනිද්ද හේතු නිසා හටගන්න දෙයක් යයි මේ සියලු දේ හට ගන්න ආකාරයෙන් තතුසින්ද දකිද්ද පිරිසින්ද දකිද්ද මේ ඇස ගැටීම නිසා රූපයත් එක්ක ගැටීම නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න සංකල්පයක් මගේ හිතේ සංකල්පය
ඒක මට අයිති දෙයක් නෙවෙයි. ස්පර්ශ නිසා හටගන්න දේ මගේ වෙන්නේ කොහොමද කියලා නුවණින් දකීද? ඒ දකින්න එකට කිව්ව නුවණින් දකීද? අන්න ඒක දකින්න එකට කිව්වා හේතු ප්‍රත්‍ය දැක්ක කියලා. හේතුඵලයක් මේක. හේතු නිසා හටග හේතුන් පටිච්ච සම්භූතං. හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙනවා ආය. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා. හේතු නැති වූ තැන නිරුද්ධ වෙනවා ආය. මොනවාද හේතුව? තණ්හා ප්‍රත්‍යයෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව මූලික වෙලා තණ්හාව මූලික වෙලා තියනවාද? ඒ මට ඇසුරු වෙනවා. අවිද්‍යාව නැහැ කියන්නේ මට ඒක පේනවා. සංකල්පේ පේනවා. මේක සංකල්පයක්. පේනකොට උපන්න දේ අත්හැරෙනවා. මොකක්ද අත්හැරෙන්නේ? හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට තණ්හාව නැමැති හේතුව නැති වෙනකොට නැති වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා. අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජන. තණ්හා සංයෝජන සන්දා විස්සං සංසරිතං. තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳුනා. මජ්ජි සූත්‍රය කියනවා සිබ්බණිය කියලා. මේකට තණ්හාව. සිබ්බණිය anu තණ්හාවයි. සිබ්බණිය කියන්නේ එකතු කරන්න. ස්පර්ශ ආයතන සංයෝග කරන්න එකතු කරලා දෙන්නේ තණ්හාව කියලා පෙන්වන සිබ්බණිය. දෙවියෙක් මේ ප්‍රශ්න අහන්නේ. මහාමුදුරුවෝ මේ ප්‍රශ්නේ ගැටලුවක් කරගෙන ප්‍රශ්න ඇහුවා මජ්ජේ කුමක්ද කියලා. අතීතං ඒකෝන්තේ අනාගතං ද්විතීයන්තේ. ඒකාන්තයක් අනාගතය අනිත්‍යන්තේ. අතීතය අනාගතය කියලා ප්‍රශ්න ඇහුවා මජ්ජේ කුමක්ද කියලා. මැද සිබ්බණිය. මේ මැද ගෙත්තම් කරු කවුද මේ දෙන්න මැද හදලා දෙන කෙනා? තණ්හාව කියලා කිව්වා බුදුහාමුදුරුවෝ. තණ්හාව සිබ්බණිය කිව්වා. සිබ්බණිය කිව්වේ එකතු කරනකොට මම ගෙත්තම් කරුට කියන නම පාලියෙන් සිබ්බණිය. මහාන කෙනාට කියන නම. එතකොට මේ දෙන්න එකතු කරලා දෙන්නේ කවුද? අතීත කර්මයයි වර්තමාන ඇස එකට රූප එකතු කරන්නේ කවුද? තණ්හා සංයෝජන. තණ්හාවෙන් බලන ලස්සන දහමනේ. තණ්හා සංයෝජන සන්දා විස්සං. සංසාරිත. මේ එතකොට අපි ගැටෙන්නේ මොකද්ද? නිකන් හැදුණු ධර්ම ටිකක් මගේ වෙලා තියෙන්නේ මොකක් නිසාද? නොදන්නකම නිසා. අන්නේ නොදන්නකම නිසා මේ ලෝකය මගේ වෙන එකට තමයි මෝහය කිව්වේ. එතකොට අපිට කිව්වේ මෝඩයෝ කියලා. පිස්සෝ කියලා කිව්වේ. මේ ඇති වෙල නැති වෙන දේ මගේ කරගන්න නේද? ඇහැට පේන නිසා මැවිලා පේන බාහිර ලෝකෙ මැවිලා පේන විඥාන මායාව, මයෝපමංච විඥාන මායාව අර හතුර කියලා පේන මේ විඥානේ මංගාව තියෙන්නේ. ඒක මෙහෙ තියෙන්නේ. ඒක එහෙ නෑ. මට එළියගෙන හතුර කියලා පේන මේ විඥාන මායාව තියෙන මංගාව. මන් තියා තුලින් දකින්නකොට එළියගෙන හතුර කියලා පේන එක නැවතිලා. අඩු ගානේ විඥාණයෙන් හරි දකින්න. අඩු ගානේ තණ්හා මේ අඩු ගානේ සංඛාරයෙන් දකින්න. නැත්තම් සංඥාවෙන් දකින්න. මේ සංඥාව මන් තුලනේ තියෙන හතුර කියන්නේ. එළිය කොහෙද? එළිය තියෙන ඇහැට පේන රූපයක් නේ. කියලා නුවණින් දකින්න. ඒ දකින්න එකට කිව්ව නුවණින් දකින්න. යෝනිසෝ මනසිකාරය කියනවා එහෙම දකින්න එකට. එහෙම දකින්න. දකින්න මේ දහම නැවත නැවත අහන්න. අහනකොට හිත පුරුදු වෙනවා මේක අහන්න. හිත පුරුදු වෙච්ච නේ ඔබ මේ කරන්නේ. දැන් ඔබේ පරණ අතීතය අවසන් මට පොඩි දෙයක් කරන්න ඕන. සියඹලි කිව්වම ඔබ දන්න පරණ රූපය ඇවිස්සලා දැන් කටට ආවේ නැද්ද? සියඹල කන්න ඕන තත්ත්වය ආවේ නැද්ද? තණ්හාව ආවේ නැද්ද? සියඹල කනට දැඩි ආසාවක් ආවේ නැද්ද? කටට කෙලෙිනුවේ නැද්ද? මේ ඔක්කොම කරන්න මම මොකද්ද කරේ? රූපයක් නමක් කිව්ව විතරයි. මේ රූපේ නම කියනකොට ඔබ නොදන්නව වුණා නම් එහෙම වෙනවද? ඔබ ප්‍රංශ ජාතිකෙක් වුණා නම් මම සියඹල කිව්වට ඔබට කටට කෙල වුණනවද? නෑ උනන්නේ. ඔබ ගන්න දැනීම තියෙනවා. දැනීම සංඥාව කියන්නේ. දන්න අතීත රූපය ආවෙතෙන්ද සියඹල කියනකොටම දන්න අයට දැන් සියඹල කනවා. එතකොට එහෙනම් මාව හැමතිස්සම අරයා හතුර කියලා දීලා තියෙන්නේ මොකද්ද? මගේ අතීත රූපේ නේද සංඥාව කියන්නේ? බලන්න බුදුහාමුදුරුවෝ මොනතරම් රෝහිතස්ස සූත්‍රේ. මේ රෝහිතස්ස සූත්‍රේ හරි ලස්සනට කියනවා ඒකනේ. රූපේ කාන්තයක් මේ අනාගතං ද්විතීයන්තේ නේද? රෝහිතස්ස ඇස එක කෙලවරක්. ඇස ලෝකේ කෙලවරයි, රූපේ ලෝකේ කෙලවරයි. නේද? තණ්හාව තමයි මෙතන සමුදේ. මේ රූපي දෙක එකතු කරන තැන තණ්හාවයි කිව්වා. රෝහිතස්ස මහා බ්‍රහ්මයට කිව්වේ සංඥා නිදානානි සංඥා සංයෝජන. මම මේ සූත්‍ර කීපකින් සංඥා නිදානානි කියලා එක තැනක ගන්නවා. සංඥා සංයෝජන කියලා තව තැනක ගන්නවා. සසඤ්ඤම් මේ සමනකේ ලෝකේ සංඥාව ලෝකේ කියලා පෙන්නනවා. එහෙනම් ලෝකේ දුක කියලා පෙන්නනවා. දුක කියන්නේ න සංඥාවට. ඔබ එහෙනම් සංඥාව කියන්නේ අතීත රූප පහළ වීමට. බලන්න ලස්සන. ඔක්කොම එකතු කරලා ගත්තම අපි දුක හඳුරලා නැහැ. හඳුරගත්ත ගමන් ඔක්කොම දුක තියෙන්නේ මං ගාව. දුක යනවා ඇති වෙලා නැති වෙන දෙයක්. දුක අනිත්‍යයි. දුක අනිත්‍යයි කියලා දකින්නේ සංඛාරය අනිත්‍යයි කියලා දකින්නෝ කියන්නේ ඔබ දුක අනිත්‍යයි කියලා දැක්කේ. අනිත්‍ය නැති මට මොකෝ කොච්චර නිදහස්ද?
හොඳයි ඔබට මතක් නොවුන නම් අරය හතුර කියලා ඔබ නිදහස් නේ. ඔබ මේ විඳින දුක හොසි. හොඳ මැරෙනලා දුවට අම්මා මතක් නොවුන නම් අම්මා දුව ගෙබ්බෙක් නේද? හොඳයි මතක් වුණත් ඒක රූපයක් කියලා ගත්තා නම් දුව. දැන් මතක් වෙන එක නවත්තන්න බෑනේ අපිට. හිතට රූපස්කන්ධය පහළ වෙන එක අපිට නවත්තන්න බෑනේ. බැරි නිසා රහතන් වහන්සේ කිනම් දහම නුවණින් විමසන්න ඕනද කියලා අහනකොට සීල සූත්‍රය දෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කිව්වේ. ඒ රහතන් වහන්සේ තුලත් ස්කන්ධය පහළ වෙන්නේ. නැත්තම් කොහොමද රාහුල කුමාරයා දුන්න බුදුන් වහන්සේ? අතීත රූපේ නැත්තම්. ඒක කෙලෙස් නැත්තේ. නැත්තේ රාගසම අපි පටලවාගෙන තියෙන දහම. ඒක නිසානේ සාරිපුත්තගේ ඔක්කොම අතීතය නැති වුණා නම් දැන් මිතින් සරියුත් අප්‍රතිය බලන නම මතක් කරනවා. එන්නේ නැහැ නේ අතීත ඉවරයිනේ. නෑ රූපේ තියෙනවා කෙලෙස් නැති. කෙලෙස් නැති වෙන්නේ දුක කියලා මෙනෙහි කරනකොට නැති වෙන්නේ කෙලෙස් රාග දේශ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට නැති වෙන්නේ රාග දේශ මොහ. ස්කන්ධය නැති වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ කිනම් දහමක් නෝනින් විමසන්නේද කියලා මහා සාරිපුත්තයන් වහන්සේගෙන් පින්වත් කෝටිතාම්දුර අහනකොට කිව්වේ පංච උපාදානස්ක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ගඩයක් වශයෙන් හුලක් වශයෙන් මෙනෙහි කරනවා කියලා රහතන් වහන්සේ. ඇයි? ඒකක්වත් මම වෙන්නේ නැහැ මගේ වෙන්නේ නැහැ කියන නුවණ තමයි උන්වහන්සේගේ පිරිනිවන් පාන කම්ම තියෙන්නේ. ඒ බුදුන් වහන්සේගේ වචනේ ඒක විතරයි. ඒ වචනේ තමයි උන්වහන්සේගේ පින්වත් දයාබර එකම වචනේ වෙන්නේ. අවසාන වෙනතුරු ඉන්නේ ඒකේ. අපි ඉන්නෙත් එතන. අපි එනම් අපි පටන් ගනිමු එතනින්. පොඩ්ඩක් බය වෙන්න එපා. දස්සමයක්ම බය වෙන්න. ඔබ හොඳට තීරණය කරන එඩිතරව. එහෙනම් අසවල හතුරු කියලා මොකද්ද පහළුනේ? උපාදානස්කන්ධය. ඔබ කවදා හරි කියයි ඒක. ඒ ඔබට ඔබ කියා ගන්න. ලෝකෙට හඬගාලා කියන එක නෙවෙයි මේක. උපාදානස්කන්ධය කියලා ඔබ හිමින් කියයි. කියනකොට ඔබට දැනෙයි නිවෙන බව. එන රූපේ ගින්නක් කියලා ඔබට දැනෙයි. රූපේ පහළ වීම ගින්නක් කියලා. ඔබ පිළිගනී කවදා හරි දවසක. ඔබ කවදා හරි දවස දකීවි. එදා රෝහිතස්ස මහා බ්‍රහ්මයන් වහන්සේට බුදුහාමුදුරෝ දේශනා කරන සංඥාව ලෝකයමයි සසඤ්ඤම් මේ සමනකේ ලෝකේ ලෝකංච පඤ්ඤාපේ මේ මහණෙනි මම ලෝකේ කියලා රෝහිතස්ස මම පනවන්නේ ලෝකේ කියන්නේ සංඥාවට. ලෝකංච පඤ්ඤාපේ මේ ලෝක එහෙනම් සමුදය කියන්නේ මේ සංඥාව පහළ වීමට. ලෝක සමුදයංච පඤ්ඤාපේ මේ ලෝක නිරෝධංච පඤ්ඤාපේ මේ ලෝක නිරෝධය කියන්නේ මේ පහළ වූ රූපේ නිරුද්ධියට නැතිවීමට කියලා කිව්ව බුදුහාමුදුරෝ දේශනා කරා. නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි නිරෝධගාමිනී පටිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ නිරෝධය තුල අවබෝධය තුල පහළ වෙන දෙයක් කිව්වා. එහෙනම් ඔබ මේ රූපේ දැක්කම නිරුද්ධ වුණා නම් අටම තියෙන ඔබ ගාව ඒ ප්‍රමාණයට සෝවාන් කෙනාට ඒ ගානට සක්‍රුදාගාමි කෙනාට එම ප්‍රමාණයට අනාගාමී උතුමට ඒ ප්‍රමාණයට රහතන් වහන්සේට ඒ ගානට. මතක තියාගත යුතුයි අපි. සෝවාන් කෙනා සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. සෝවාන් මාර්ග පටන් ගන්න සම්මා දිට්ඨිය. සකෘදාගාමි කෙනා ඉන්නේ සම්මා දිට්ඨිය, අනාගාමි කෙනා රහතන් වහන්සේ ඉන්නේ සම්මා දිට්ඨිය. රහතන් වහන්සේ සම්මා දිට්ඨිය සෝ මත්ත පරිපූර්ණ කාන්තික් තවත් කරන්න දෙයක් නැහැ කරලි ඉවරයි. සම්මා දිට්ඨිය සම්පූර්ණයි. අපි සම්මා දිට්ඨිය සම්පූර්ණ කරමින් යන පිරිස. එතකොට කවදා හරි දවසක ඔබට ඔබේ හිත පිරිසිදු පේන දවස එනවා. ප්‍රබස්සර මිදම් බික්ක විචිත්ත. මේ සිත ප්‍රබස්සර වෙනවා කියන්නේ පැහැදිලිව හිත විතරක් පේනවා. එතකොට යාට හිතේ සංස්කාරය ඇති වෙනව නැති වෙනව පේන උදේ වය ඥාන. ඇති වෙනව පේනව නැති වෙනව පේනව සංස්කාරය අනිත්‍යයි කියලා ඔබේ හිත ඔබට කියනවා සංස්කාරය අනිත්‍යයි අන්න කාලේන ධම්ම සවණම් ඒත මංගල මුත්තම මේ දහම ශ්‍රවණය වෙනවා සංස්කාරය අනිත්‍යයි කියන ඔබේ හිතෙන් ඔබට මේ දහම ඇහෙනවා ඇහෙනකොට ඔබ නෙවි කියලා තියෙන්නේ බුදුන් වහන්සේමයි සංස්කාරය අනිත්‍යයි කියලා පණිවිඩය ආවා එනකොටම ඔබ නෙවුණා දැක්කා දහම් මැස පහළ වුණා චක්කුන් උදපාදියස් දෙක ආවා තේරුණාද මම එහාට කියත්තොත් තේරියද නැද්ද තේරෙන්නේ නැහැ නිසා මම මේ ගානේ දේශනේ පවත්තා යන ඊට මහා ගැඹුරු දේවල් එනවා හිතට. අතිශය ගැඹුරු දේවල් එනවා. සසඤ්ඤම් මේ සමනකේ ලෝකේ ලෝකාංච පඤ්ඤාපේ මේ ලෝක සමුදයංච පඤ්ඤාපේ මේ ලෝක නිරෝධාංච පඤ්ඤාපේ මේ ලෝක නිරෝධගාමිනී පටිපදාංච පඤ්ඤාපේ මේ. රෝහිතස්ස මම ලෝකේ කෙලවර කියන්නේ ඇස. ඇස ලෝකේ කෙලවරයි, රූපේ ලෝකේ කෙලවරයි, සංඥාව ලෝකේ නිදානයයි. තණ්හාව සංඥාවමයි. බලන්න ලස්සන. නේද? ලෝක සමුදය කියන්නේ මොකකටද? දුක්ඛ සමුදය කියන්නේ තණ්හාවට. එහෙනම් මෙතන සංඥාව කියන්නේ සමුදයට නම් මේක තමයි තණ්හාව කියන්නේ රූපෙමයි. එහෙනම් රූප තණ්හා කිව්ව මිසක් වෙන තැනක වෙන තණ්හාවක් කියලා බුදුහාමුදුරු කොහෙවත් පෙන්වන්නේ නෑ. රූප කාම කිව්ව මිසක් බුදුන් වහන්සේ පුජ්‍යල කාමයක් ගැන පුජ්‍යල තණ්හාවක් ගැන දොඩන්නේ නෑ. තණ්හාව නිසා සක්කාය දිට්ඨිය වැඩෙන්නේ. තණ්හාව පහළ වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැති කරගෙන මේ ඔක්කොම එහෙනම් අවිද්‍යාව නැති කරනවා යන මොකද්ද? පහළ වෙන දේ ආකාරයෙන් දකින්න එක. දකින්න පුළුවන් දවසට ඔබ ඇත්තටම මේ සසර නැහැ. ඔබ මහා ලස්සන කෙනෙක්. ඔබේ මූණ කවදාවත් මේ සල්ලි වලින් ගන්න බැරි හිනාවක් තියෙනවා. ඒක හරිය නිවිච්ච හිනාවක්. ඒ හිනාවට මුළු ලෝකෙ වසඟ වෙනවා, දෙවියෝ වසඟ වෙනවා.
බ්‍රහ්මයේ වසඟ වෙනවා. ඇයි ඒ? යටත් වෙනව නෙවෙයි. පුදුම සතුටක් ලබනවා. ඒකද බුද්ධ භූමිය පහළ වෙලා කියන්නේ. බුදුහාමුදුර සරණ යන අය බොහොම හිත ලස්සනයි. එයා හරි ආසයි මේ දැක්කම මෙයා දකිනකොට මට හතුර කියලා හිතුණා. සංස්කාර ධර්මයක්. බුදුහාමුදුර පහළ වෙන ආගාව. එයා බේර ගන්න බුදුහාමුදුර පහළ වෙනවා. මාරයා පහළ වෙනවා සසර රඳින්න. අරේ හතුරා නෑ. බුදුහාමුදුර පහළ වෙනවා. මාරයා පරද්දනවා. බුදුහාමුදුර තමයි මේ ඔක්කොම කරන්නේ. මේ ඔබව ජයග්‍රහණයට ගෙනියන්නේ බුදුන් වහන්සේමයි. මතක තියාගන්න. උන්වහන්සේ ඔබ ගාව පහළ වෙනවා. පුතේ ඔක සංස්කාරයක්. එක පාට සතිය වැඩෙනවා. සති ඉන්ද්‍රිය පහළ වෙනවා. සති බලය පහළ වෙනවා. බොජ්ජංග සතිය වැඩෙනවා. මේක සිතුවිල්ල. කවුරු කිව්වද දැක්කේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කාලේන ධම්ම ශ්‍රවණ. ඒ තම මංගල මුත්තම. කාලේන ධම්ම සාකච්ඡා කරන මට ගැළපී පෙරෙන එක. මට ඇහුණ ගැළපිලා පෙරුණ දෙකම එක මොහොතේ වෙන්නේ. ඒ තම මංගල මුත්තම. දෙවියොත් අහන් හිටියෝ අප ඔබත් අහගෙන. රෝහිතස්ස බ්‍රහ්මයා අහගත්තෙත් ඔය ටික. පස්සක තවුස අහගත්තෙත් ඔය ටික. කාමේසු කාමසුකල්ලිකාන කාම කියන්නේ රූපේ. කාම කියන්නේ ඒ රූපෙටම ඔබ වහින එක. ඒ රූපේ කාම, ඒ රූපෙටම ඇලෙන එක කාම. කාමේසු කාම. අසවල හතුර කියලා හිතාගෙන හිටපු එක තමයි ඔබ නරකයට, ඔබ සසරට අදින, අපායට අදින, ඔබේ අතීතේ තැන්පත් වෙලා තියෙන මඩ ටික, කුණු ටික, ගවරවලේ තියෙන කුණු ගොඩ ඒක මතකෙට එනවා. මතකෙට එනකොට සිතුවිල්ලක් ලෙස පහළ වෙනවා. සමුදය ධර්ම කියන්නේ පරණ මතකය හිතට ගලාගෙන එන එක. හිතේ ගබඩාවල තියෙන මන කියන ආයතනේ. මන කියන ආයතනේ කියන්නේ ගබඩාව. ඒකෙන් එකපාර ඔබේ හිතට නිකුත් වෙන මේ පණිවිඩේ. පණිවිඩේ නිකුත් වෙනකොට ඔබ දන්නේ මේක මන ආයතනෙ තුල රූප සංඥාව පහළ වුණා කියලා ඔබට හිතෙන්නේ නැහැ. ඔබට එහෙම නොහිති හතුරෙක් ගැන හිතෙනවා. අන්න හතුර ගැන හිතෙන එකට කිව්වා රූපකාම රූප තණ්හා. රූප රාග උපන් එකට ඇලුණා, උපන් එකෙන් මත් වුණා. රාගයයි කාමයයි තණ්හාවයි කියන්නේ මොකද්ද? රූපයමයි. එහෙනම් ඔබ හතුර ඇසුරු කරනවා කියන්නේ මොනවද ඇසුරු කරන්නේ? රාග, දේශ, මොහ, කාම. සියලු කෙලෙස් ඔබ ඇසුරු කරනවා. ඔබ එනම් මේක රූපයක් කියලා දැක්ක කියන්නේ මොකෙන්ද මිදුනේ? රාග, ద్వේෂ, මෝහ, කාම කියන සියලු අකුසල විතර්ක සමූල ඝාතනය වුණා. කාමච්ඡන්දෙන් මිදුණා. ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණය නැති වුණා. නීවරණගේ නිවන වහන ධර්ම ටික නැති වුණා නම්, නිවන වහන ධර්ම නැති වුණා නම් නිවන තියෙන්න ඕන ළඟ. නිවන යන කුමක්ද? උපන්න සංස්කාරය නුවණින් දකින්න එක. ඒ මොහොතේම නිවන නැති. නිවන තියෙනම් ඔබට ඇසුරු නොවුනේ මොනවද? උපාදානස්කන්ධ. උපාදානස්කන්ධ කියන්නේ ඒ රූපේන වෙලාවේ තිබුණු ලක්ෂණ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හිතේ පහළ වෙච්ච ප්‍රබලම පාප ලක්ෂණ සියල්ලකින් ඔබ මිතුණා. ඔබ මිදුණා නම් ඔබ ගාව තියෙන බුද්ධ වචනේ විතරයි. ඒ බුද්ධ වචනේ තියෙන මොහොත තමයි සංසාර චක්‍රයෙන් මිදී නිවන් පුරට යන පාර කියන්නේ. අන්න එතන ඔබ ළඟ ඇති සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ කවදාවත් ඔබ දැකලා නැහැ. ඔබ සංසාරයට ආපු දවස් ඉඳලා ඔබ නොදක ඔබ හිටපු වාර අනන්තයි. අනන්තයි නෙවෙයි සියල්ලම එසේයි. ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් දහම් දෙසද්දි මේක තේරුණු දවසේ ඇඬුවා ඔබ. අඬලා කිව්වානේ මට එහෙම කෙනෙක් වෙන්න ඕන. නමුත් එහෙම ආසාවා ඵලයට වෙන දෙයක් නෙවෙයි, කාලෙන් ඉෂ්ට වෙන කොටසක් තියෙන නිසා අපි මේ ගෝර සසරට ආයි වැටිලා මේ ජරාවටපත් වෙන කයක් ලබාගෙන ඒ කය යොදාගෙන මේ වැඩේ කර නොගත්තොත් මේ මනුස්ස ලෝකේ ලබන අවසාන කය ආයි බොහෝ කලකට මනුස්ස කයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ප්‍රේත, යක්ෂ, තිරිසන්, සතර අපා, අටමහා නිරයෝ, ඔසුපත් නිරයෝ යයිවයි රවුමක් ගහන්න මොනතරම් මේ මනුස්ස ලෝකෙ දුක්ඛිතද? තිරිසන් ලෝකෙ දිහා බලන්න බල්ලට බඩගිනුන්ට ඉල්ලන්න කෙනෙක් නෑ යන්නේ. කවුරුවත් කන්නේ. ඌ බඩගින්නේ බලා හිටියත් අපි කනවා. අපිට අහන්න ඉතින් ඔබට බඩගින්නේද බල්ලෝ? අහනවද අපි? අපි ගාව කෝ මනුස්සකම. බලලෙක් පුරුෂෙක් බලන් ඌ අනේ ඉල්ලන්නේ කොහොමද? අනේ මට බඩගිනේ කියන්නේ. අපි කනවා. හිතන්න කොච්චර සෝචනීයද මනුස්ස ලෝකෙ. තිරිසන් සත්ව ආත්ම. ඌ ඉතින් කණ්ඩ ඉල්ලන්නේ. ඌට රිලව බඩගින නිසා ඇවිල්ලා කනවා. ඌට කන්න තියෙන ක්‍රමේ තමයි තියෙන එක කන්නේ. අපි කරන්නේ ඌරා කන්නාව කියලා අපි ඌට ගහලා එලවනවා. කොහින් ගැලවීමක්වත් නැහැ නේද සසරේ. බඩගින්න නිවා ගන්න බහින සතාට හොරෙක් කියලා ගහනවා නම් මේ සමාජය අපි රිලවෙක් වුණු දවසට අපිටත් ඒ දඬුවම තමයි. ඒ නිසා මේ නරක ආත්මවල උපදින්න තියෙන මාර්ගය වහගන්න. සුගතියට යන්න බ්‍රහ්ම ලෝකත් පහු කරගෙන දිව්‍ය ලෝකවත් නෙවි. දිව්‍ය බ්‍රහ්ම සියලු දෙනා පහු කරගෙන. අතික්කම දේවානම් දේවානුභාවಂತಿ මේ සියලු දෙවියන්ගේ ආනුභාව ඉක්මවගෙන යන්න. ඒ උතුම් අමෘත මහා නිර්වාණය. එතන උපතක් නැහැ. උපත නැත්තම් මරණයක් නැහැ.
හැබැයි ඔබ ඉන්න. අහන්න එපා කවුද කියලා. ඔව් අවබෝධයෙන් දකින්න. මෙහෙම කිව්වොත් ඔබට තේරෙන්නේ නැහැ. මේ ඔය ඇහු නිසා තමයි ඔබෙන් ඇහුනේ. දහම. ඔබ හොඳ ලස්සනට දැනෙන කෙනා ඉන්නවා. දැනෙන කෙනාට කෙලෙස් නෑ. ඒක කයක් නෙවෙයි. කය නෝනේ හේකුත් නෙවෙයි. නේද? ඔබට යමක් තේරෙනවා. ශාසනය තියෙනවා නම් බුදුන් වහන්සේගේ බලය තියෙන්න ඕන. 5000ක් තියෙනවා නම් බුදුන් වහන්සේ 5000ක් අපි ගාව ඉන්න ඕන. ඔබ දහම බවටපත් වුණොත් ඔබ ළඟ බුදුන් වහන්සේ වැඩ සිටිනවා කිව්වේ සෙල්ලමට නෙවෙයි. සෙල්ලම් කතාවක් නෙවෙයි. විහිළු කතාවක් එහෙම නෙවෙයි. ඒක ඔබට පෙනේ. ඔබ දන්නවා ඒක අපිට කිපෙන්නවට පෙනුනට අපිට අනික් කෙනාට පෙන්වන්න බැරි යාගාව කෙලෙස් තියෙන නිසා මේක පේන්නේ නැහැ. ඒ නිසා යා නිස්සබ්ද වෙනවා. ඇයි? එයා මෙහෙම කියලා බුදුහාමුදුරුවෝ බැලලා එයා මහා පාපයක් කරගන්න කෙනෙක් බවට මේ දකින්න කෙනා කියන්නේ නැහැ. පේන්නේ කෙලෙස් නැති කෙනාට නිසා කෙලෙස් නැති කෙනා අනුන් තුල කෙලෙස් උපදවන්න මේ දේවල් ප්‍රකාශ කරන්නේ නැහැ. නිකලෙස් ඇත්තෝ මේක කතා කරලා පුදුම ගාම්භීර සතුටක් ලබනවා. අනේ බුදුහාමුදුරුවෝ පේනෝ නේද? ඒ ඇත්ත කාටවත් ඇහෙන්න කතා කරන්නේ නැහැ. එහෙනම් බුදුන් වහන්සේ කිව්වා යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඔබ දහම දකිනවා නම් ඔබ ළඟ මම ඉන්නවා. උන්වහන්සේ ඔබ ගාව ඉන්නවා. අසංකේය මිනිසුන්ට දකින්න කියන්න අසංකේය බුදුන් වහන්සේ රූප තියෙන ඔය තැන්වල. බුදුන් වහන්සේ කියන එක්තරා තැනක මහණෙනි මේ හැම කොලයකම උඩ පැත්තෙත් යට පැත්තෙත් බුදුන් වහන්සේ මාවාගෙන හැම බුදුන් වහන්සේම එක එක සූත්‍ර දේශනා කරනවා. අර අනුප්පිය අඹවනේ අභියෝගයට මුහුණ දෙන්න යන්න ඉස්සෙල්ලා කතා කරද්දි කතා කරපු දෙන බුදුන් වහන්සේ කතා කරපු එක දෙයක් තමයි බුදු බලයක් ගැන. එහෙනම් ඔබ දහම දකින්නවද? ඔබ ගාව බුදුන් වහන්සේ ඉන්නවාමයි. තව ඔබේ කෙලෙස් අඩු වුණාම උන්වහන්සේ පේනවා. පේන්නේ නැත්තම් උන්වහන්සේ මේවා විහිළුවට එහෙම කියපුවා නෙවෙයි. විහිළුවට ගන්න එපා. අතිශය සත්‍යයක්. ඒව දකින්නයි සද්ද නැහැ. එයා දන්නවා කොච්චර අමාරුවෙන්ද මම දැක්කේ. අමාරුවෙන් දකින්න බව දේශනා කරන්න තමයි අදි දේව ඥාන දස්සන සූත්‍රයක් දේශනා කරේ. දෙවියෝ දකින්න මට පුළුවන් උනේ මගේ කෙලෙස් නැති වුණාම දෙවියෝ මාත් එක්ක කතා කරේ තවත් කෙලෙස් නැති වුණාම දෙවියෝ මගෙන් දහම අහන්න ආවේ මගේ කෙලෙස් සිඳුණු දවසේ. එහෙනම් දෙවියෝ මා යටතේ ශාසනය බවට පත් උනේ කෙලෙස් නැති වුණාම කියලා සූත්‍රයක් දේශනා කරේ අපිටත් එතෙන්ට එන්න කියන්න මිසක්. ඔබනුත් දහම ආයි වේලුකන් නන්ද මාතාවගෙන් වෛශ්‍රමණ දෙවිහාමුදුරු දහම් කරුණ අහහ සතුට ලබනවා නම් මේ ඉන්න දේව සභාවකම ඔබනුත් කවදා හරි දවසක ඔබ නිකලෙස් වුණු දවසට ඔබෙන් දහම ආවේ. ඒක ඔබ ප්‍රසිද්ධිය කියන කන් නෑ මෙන්න මගේ ගාවට දෙවියෝ ඇවිල්ලා දහම ඇහුවා කියලා. හැබැයි මේ දේ සිද්ධ වෙනවා. මම හිතනවා පින්වත් ඔබට යම් කිසි අස්වැසිල්ලක් ලැබෙන්නට මේ දහම් පණිවිඩෙන් සංස්කාරයක් කියලා බලන්න පුළුවන් දවසට ඔබට කිසිම ප්‍රශ්නයක් මේ ලෝකෙන් එන්නේ නැහැ. සංස්කාරයක් කියලා ඔබේ හිතේ හටගන්න කෙලෙස් ටික ඔබට ගලපා බුද්ධ වචනයට සම්බන්ධ කොට බලන්න පුළුවන් කෙනා මේ ලෝකේ ජයගත්තා නම් ඒ ජයගත්තේ දුක නම් දුක නැතිනම් එතන තියෙන්න ඕන සෙනසිල්ල සතුට සෞභාග්‍ය මහා පිවිතුරු සත්‍ය. අන්නේ විදියට බුදු ඇසින් බුදුන් වහන්සේ බලන්න කිව් විදියට ඔබේ හිතේ පහළ වෙන්නා වූ කෙලෙස් කන්දේ සියල්ල ගලපන්න උත්සාහ කරන්න. ඒ ගලපන මොහොත ඔබ ළඟ බුදුන් වහන්සේ සත්‍ය වශයෙන් ජීවමාන වැඩ සිටින මොහොත. සාරිපුත්ත මොග්ගල්ලාන දයගසව් දෙනම ඔබ ළඟ සිටින මොහොත. 80 මහා ශ්‍රාවකයෝ බුදුහාමුදුරු ඉන්න තැන ඉන්න මොහොත. මෙතෙක් 15 සීල බුදුන් වහන්සේලා ඉන්න මොහොත. ඒ 15 සීල බුදුන් වහන්සේලා සරණ ගිය සියලු සේනාංකය ශාසනයේ තියෙන තැන පහළ වෙන මොහොත. ඒ ඔබ තුල මේවා වුණාට ඔබ දන්නේ නැතුව ඇති. ඔබට ඉස්සරහට පෙනේවි. බය වෙන්න එපා. ඒ ගමන වැඩි ඈතක නැහැ. ඒ බොහොම ආසන්නක එක සිද්ධ වෙන බව දැනෙනවා. අපි ප්‍රාර්ථනා කරමු ඉතින් දැන් මේ කරපු සාකච්ඡාවේ යම් කිසි පණිවිඩයක් අපට තේරුණා නම් අපිට තාම අපි හිත නිවා ගන්න බැරි මේ හිතේ ඉන කෙලෙස් සංස්කාර කියලා බලන්න බැරි එක විතරයිනේ මේ පොඩි දෙන්නේ බැරි. මේ අතිශය අමාරුවෙන් බුදුන් වහන්සේ අවබෝධ කරගත්ත සාරාංශක කල්පලක්ෂය පෙරම් පුරලා ඇස්සිස් මස්ලේ දන් දීලා මොනවටද දන් දුන්නේ අපි සසරෙන් ගලවන්න අපි දුක් විඳිනට උන්වහන්සේ අකමැති නිසා අපි දුක් විඳේ අපේ මෝඩකමින් බුදුන් වහන්සේ දුක් විඳේ අපි ගලවන්න මහා සෙනෙහසකින් උන්වහන්සේ අපි වෙනින් දුක් විඳිද්දී අපි දුක් විඳින මෝඩකමින් උන්වහන්සේ ඇස්සිස් මස්ලේ නම් දන් දුන්නේ අපි සසරෙන් ගලවන්න අපි බුදුහාමුදුරුවෝ දැක්ක මදි තාම අපිට පේනවා මදි. අපි ಗುಣ මකුයි උන්වහන්සේ මහා අචින්ත්‍ය වූ කෙලෙහි මහා නිකලෙස් උත්තමේ අපිට හිතන්නවත් බැරි තැනක උන්වහන්සේනේ අපි කෙලෙස් කඳක් අපි ඇවිදින කෙලෙස් පර්වතයක්
අපි යම් දවසක අපිට අපි පෙනුණු දවසට අපේ හිත පේන්න ගත්ත දවසට පැහැදිලිව බුදුන් වහන්සේ අපට පේනවා.